සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කදුබඩාරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද ආසාදිතයන් 17ක් සමස්ත ආසාදිතයන් 477ක් දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කෙරේ. සීදුව විශේෂ බලකා කඳවුරේ නිලධාරියෙකුටත් කොරෝනා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇඳිරි නීතිය තවදුරටත් හැඳුනුම්පතේ අංක බලපාන්නේ ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්ක සඳහා පමණයි. පොලිසිය කියයි. වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකු මේ උණ වැළඳී මරුට. උතුරු කොරියානු නායකයා මියගිහින්ද? මෙරට COVID-19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ වාර්තා වූ නව ආසාදිතයන් 17 දෙනා සමගයි. මේ දිනවලදී වාර්තා වූ නාවික හමුදා සෙබළුන්ට අමතරව යුද හමුදා නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. දවසේ පුවත සීදු යුද හමුදා විශේෂ බලකා කඳවුරේ කපිතාන්වරයෙකු ලෙස සේවය කරන අත්තනගල්ල බෙමුල්ල ප්‍රදේශයේ නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ සමග ලබන 9 වෙනිදා දක්වා සීදු යුද හමුදා විශේෂ බලකා කඳවුර හුදකලා කිරීමට පියවර ගැනුණා. අදාළ ආසාදිතයාගේ බිරිඳ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන බවට අනාවරණ වී තිබෙනවා. මේ කඳවුරේ 150කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ කණ්ඩායම ඊයේ සිට නිරෝධායනයට ලක් කරනවා. අපි ඊට අමතරව නිලධාරියා ආගේ තැන් හමුවෙච්ච කීප දෙනෙකුත් නිරෝධායනයට ලක් කරනවා. මේ අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කරන බව පැවසෙන අලව්ව ගොරොක්ගස්දෙනිය ප්‍රදේශීය පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අලව්ව සෞඛ්‍ය වලින්දලාධිකාරී කොට්ටාසයට දෙවෙනි කොරෝනා ආසාදිත රෝගියෙක් හමු වුණා. ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙක්. එම පුද්ගලයා 4/11 දින අලව්ව ප්‍රදේශයේ නිවසට පැමිණී ඇත. අවට ආශ්‍රිතයෙන් හඳුනාගෙන නිරෝධනය කර තියලා තියෙනවා. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වන COVID-19 ආසාදිත නාවික සෙබළුන් ගණන 68ක්. ඊට අමතරව තවත් ආසාදිත සෙබළුන් 27 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අතර ඔවුන් ආරක්ෂිතව ප්‍රතිකාර වෙත යොමු කර ඇති බව නාවික හමුදා මූලස්ථානයේ සඳහන් කළා. වැලිසර නාවික හමුදා කඳවුර විෂ බීජහරණය කිරීමේ කටයුතුද මේ දිනවල ක්‍රියාත්මකයි. අද දිනේට මේ දක්වා 11 දෙනෙකු COVID-19 ආසාදිතයන් හැටියට සොයාගෙන තිබෙනවා. එයින් එක් පුද්ගලයෙකු මේ වන විටත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් පවතින පුද්ගලයෙක්. ඉතුරු 10 දෙනාම වැලිසර කඳුරෙන් නිවාඩු ගොස් සිටපු විරෝධාර නාවික බටයුන්. මේ අනුව නාවික හමුදා වැලිසර කඳුරෙන් මේ දක්වා ආසාදිතයට වූ පුද්ගලයන් ගණන කඳුර තුල 68 දෙනෙකුත් නාවික හමුදා කඳුරෙන් පිටතට නිවාඩු ගොස් සිටදී ආසාදින ලක් 27 දෙනෙකුත් ඇතුළුව නාවික හමුදා තුලින් මේ දක්වා COVID-19 ආසාදිත වූ ගණන 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ගොස් සිටින සෙබළුන් අතරින් COVID-19 බවට සැක සහිත රෝග ලක්ෂණ මතු වූ සෙබළුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. පසුගිය 20 වෙනිදා නිවාඩු ලබා අඹගමුව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇසුරු කළ පවුල් 7ක සමාජිකින් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ හම්බෙච්ච තාත්තයි අම්මයි එයාගේ පොඩි අවුරුදු 1මාරක ළමයා. අද දිනේ ඒ ළමයාට උණ වැඩි වෙලා එයාව රෝහල් වලට යවලා තියෙන්නේ. ඒ පවුලේ සමාජික තුන්දෙනාම සොයන් නිරෝධයට ලක් කරලා කියලා තියෙනවා. මේ අතර නිවාඩු ලබා පැමිණ සිටි කුලියාපිටිය පන්නල දඹදෙනිය කටුපත ආදී ප්‍රදේශවල පදිංචි නාවික හමුදා සෙබළුන් පිරිසක් කුලියාපිටිය මූලික රෝහල වෙත රැගෙන විත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර පසුගියදා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට බදුල්ල බලා සෙබළුන් රැගෙන පැමිණි බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් බදුල්ල ලංගම ඩිපෝවට ගොස් ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා එක් වූ බදුල්ල ලංගම ඩිපෝවේ සේවකයින් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම බස් රථයේ පැමිණි ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශීය නාවික සෙබළෙකුට වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගයි. පදවි ශ්‍රීපුර ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිත සෙබළෙකු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා වැලිකන්ද මූලික රෝහල වෙත යොමු කෙරුණා. එම ප්‍රදේශයේ නිවාස 4ක පුද්ගලයින්ද නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා. මේ අතර පන්නිපිටිය පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ නිවසය නිරෝධායනය සඳහා මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා.
ඔහුගේ මව පිහ සහ බාල සොයුරිය නිරෝධායනය සඳහා මිහින්තලේ නාවුක නිවාඩු නිකේතනයක් වෙත යොමු කිරීම සිදු කරනු ලැබුවා. අත්‍යවශ්‍ය කටයුත්තකට පෞද්ගලික කොට්ටා ප්‍රදේශයේ බැංකුවකට ගිහිලා තියෙනවා. තව එක මිතුරෙක් මුණ ගැහි තියෙනවා. මොහු විසින් බොහොම සංවරව හැසිරුණ නිසා ලොකු විනාශයකින් වැළකීලා තියෙනවා. මෑතර මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයේ COVID-19 ආසාදිත නාවික සෙබළෙකු හඳුනා ගැනීමත් සමග ඔහු සමග ඍජු සමන්තා පැවතු 9 දෙනෙකු මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණා. බලාගන්න තමයි ගෙනියන්නේ. එයාගේ වයිෆුත් ඒ කන්ටි ළඟට ගෙනලා යන්නේ. රෙදිටියල් හැතිර ගන්න. අනිත් අම්මලා කොහෙ යන්න බෑ. බය වෙන්න දෙයක් නෑ අම්මේ. ඔයාලා කිසිම හානියක් වෙන්නේ නෑ. මගේ කාකාගේ ඉන්න මගේ දරුවෝ මට බලක් වගේ මෑතර මියුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන් බිඳුනව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 35 හැවිරිදි ලොතිනන් කමාන්ඩර්වරයෙකු බව නාවික හමුදා මූලස්ථානයේ සඳහන් කළා. ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතත් පවතින තත්ත්වය මත ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ලෙස නිර්දේශ වී තිබුණා. ඒ අනුව නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ අද ඔහුගේ දේහය පිළිබඳ මෙතර අද දිනෙත් නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් හඳුනා ගැනුණු COVID-19 ආසාදිත සම්පූර්ණ ගණන 471ක්. ඒ අතරින් 120 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන ගණන 350ක්. දවසේ පුවත දිවයින පුරා ඉදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනු සමස්ත කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 38500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර හෙට සිට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පෙරවරු කාලයේ ඉදිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. කොළඹ ඇතුළු COVID-19 අවදානම ඉහළ දිස්ත්‍රික්ක 4 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට සිට මැයි මාස 1 වෙනිදා අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඉදිරි නීති ඉවත් කිරීම බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. මේ අතර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වෝද නිවසින් බැහැර යාමට රාජ්‍ය විසින් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 නම් අදාළ පුද්ගලයාට බැහැරට යාමට අවසර ඇත්තේ සඳුදා දිනේදී පමණයි. ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 නම් අඟහරුවාදා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 5 හෝ 6 නම් බදාදා දිනේත් බැහැර යාම සඳහා අවස්ථාව හිමි වනු ඇති. ඊට අමතරව බ්‍රහස්පතින්දා දිනේදී බැහැරට යාම සඳහා ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 7 හෝ 8 ඇති පුද්ගලයන්ට පමණයි. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 9 හෝ 0 නම් එම පුද්ගලයන්ට සිකුරාදා දිනවලදී බැහැරට යාමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මැයි 4 වෙනිදා දක්වා ඉදිරි නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම හැඳුනුම්පත් ක්‍රමවේදය අදාළ නොවන බවයි. රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී ඒ වගේම කෘෂි කර්මාන්තය, දෛනික කටයුතු, කුලී රැකියාවන් කරන අයට මේ ඇදිරි නීති ඉවත් කරන ප්‍රදේශවල තමුන්ගේ හැඳුනුම්පත් අංකය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව තමන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරා ගන්න පමණක් පැමිණෙනවා නම් අපි විශේෂයෙන්ම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනේ සඳුදා දිනයක් නිසා ඒ අදාළ අංක අනුව කටයුතු කරන්න. ඇදිරි නීතිය හෙට දිනේ ලිහිල් නොවන කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, ඒ වගේම කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා. ඒ ඇරෙන්නට කිසිවෙකුට වළංගු ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අතිසුවිශේෂ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. එමෙයි 4 වෙනිදායින් පසුව යම් ආකාරයකට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මේ වන විටත් සකස් වෙමින් පවතිනවා. ඒ යාන්ත්‍රණයට අනුගත වෙමින් එම අධි අවදානම් කලාපවලදී ජනතාව කුමන ආකාරයට හැසිරිය යුතුද යන කාරණා අපි ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙනතුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර තිබෙනවා. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ දැනට නිවාඩු මත සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් කඩිනමින් Taman සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු බවයි. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. මේ වන විටත් නිමාඩු ලබාගෙන නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම දැනුම් දීලා තිබෙනවා. මෙතර ඇඳිරි නීතිය
ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම පිළිබඳව අවධානය යොමු ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පෞද්ගලික බස් රථ ධාවනය කිරීම පාඩු සහගත බැවින් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ නම් බස් රථ ධාවනයට එක් විය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ විදියට අපි තීන්දුවක් අරගෙන තිබෙනවා බස් රථ යොමු කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. මොකද ඇඳ නීතිය ලිහිල් කිරීමෙන් රජය බලාපොරොත්තු වුණේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම. ඒ වගේම රාජ්‍ය සේවාවන් කටයුතු කිරීම කර්මාන්ත ආරම්භ කිරීම. නමුත් ජනතාව ඒකෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ගමනාගමනය කරන බව තමයි අපිට පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් කමක් නැහැ ඒ අයට අවශ්‍ය බස් රථ ප්‍රමාණයක් ලබා දෙන්න. රාජ්‍ය සේවයේ අයටත් පුළුවන් තරම්ම ඒ අයගේ පෞද්ගලිකව තියෙන මෝටර් සයිකලේ වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, ඒ වයින් වැඩට එන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික බස් සංගම් කරපු ඉල්ලීම තමයි ඒ අයට මේ 25 සීමාව පවත්වාගෙන ගියාම පාඩු සහගතයි කියන කාරණේ. ඒ කාරණේ අපි පිළිගන්නවා. නමුත් මේ රෝගියේ මර්ධනය කිරීමේදී අපි සියලු දෙනාටම ලාභ ලබලා මේක කරන්න බෑ. හැබැයි මාර්ගය ධාවනය කරනවා නම් අනිවාර්යෙන් මේ 25 නීතියට ගරු කරන්න වෙනවා. ඒ නීතියට ගරු නොකරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය වෙනවා නම් අනිවාර්යෙන්ම එයාගේ මාර්ග ධාවන බලපත්‍රය අහෝසි කරන්න අපි කටයුතු කරනවා. මෙතර COVID-19 ආසාදිතයන් කිහිප දෙනෙකුම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති පසුබිම තුළ පසුගිය දිනවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගන්නා තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති ඉවත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. මෙතර මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිනේත් සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ආරක්ෂක අංශ විසින් ඇඳිරි නීති රාජකාරීවල නිරත වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1211 දෙනෙකු සහ වාහන 348ක් අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු සමස්ත කාලය තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 38566 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට කරනු වාහන සංඛ්‍යාව 9909ක්. ඊයේ බෝකුන්දර ප්‍රදේශයේදී ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මෝටර රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කර එම ස්ථානයෙන් පලා ගිය පුද්ගලයා සහ කාන්තාව පිළියන්දල පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. මෝටර රථයේ සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. කොරෝනා උසාවියේ මේ අපේ තියෙන ශරීරය පුළුවන් නැහැලා බබාවයි වයිෆයි ගන්න එච්චරයි. මෙතර අද දිනේ දිවයින පුරා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මෝටර දාලා ගන්න. මාර විදිහට නෙමෙයි. මෙතන චූටි කටක් තිබ්බ කට වහලා කරාඹු නැටි ගොඩක් තුන්වහලා. රඳෙන්නේ නැහැ කරාඹු. ඊයේ රාත්‍රියේ කිසියම් අයෙකු විසින් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලවිසලක් කඩා ඇතුළු වී ඇති අතර ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන විට ඔහු පලා ගොස් තිබෙනවා. දිස්ත්‍රික් හරහා ගමන් කිරීමට නොහැකි පසුබිමක මොනරාගල ප්‍රදේශයේ තරුණයෙකු මඩකලපුව කෙවිලිය මඩුව ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් ප්‍රදේශීය මහා සංඝරත්නය ඇතුළු ජනතාව විරෝධය පළ කළේ මෙලෙසයි. දැන් මේ මනුස්සයා මොනරාගල ඉඳලා මේ බොරු ලියකියවිල්ලක් කරගෙන මෙතෙන්ට එනකන් එක පොලිසියක්වත් දැක්කේ නැද්ද? අපිට යන්න බෑ මෙතන ඉඳලා සින්නවත් කුඹුරට 10 පළකින්වත් අල්ලනවා. පස්සේ මම පොලිසියට කතා කරා, PHIට කතා කරා, සියලුම නිලධාරි මෙතෙන්ට ආවා. අවසානයේදී සිද්ධ වුණේ අම්පාරෙන් මේ සිද්ධිය බලන්ට ආපු ASP මහත්තයා පොලිස් නිලධාරියෙකුටත් පාර දෙනවා වීඩියෝ කරනවා කියලා. අන්තිමේදී කොරෝනා කාර්යයක්ද මොකෙද්ද දන්නේ නැහැ. ඒ මනුස්සයාත් මේ ගෙදර එහෙම්මම තියලා ASP ගියා. PHI මහත්තයා නම් කිව්වා මේ මනුස්සයා එක්ක නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න නැත්නම් නීතියට පමුණුවන්නට කියලා. නමුත් ඒ එකක්වත් කරේ නැහැ. පසු අදාළ පුද්ගලයා මංගලගම පොලිසිය වෙත රැගෙන ගියා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බේරුවල ප්‍රදේශයේදී පුද්ගලයන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සමූහයක් ලෙස ගැවසෙමින් යම් පානයක් පිළියෙල කරමින් සිටියේදී ඊයේ පොලිසිය වැටලීමක් සිදු කර තිබෙනවා. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ පලාගේ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් කරඹා ඇති බවයි. මේ අතර සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් විවෘත කර තිබූ වෙළඳසැලක් පරීක්ෂා කිරීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙලක් නැහැ. මාක්ස් එක සුදුදක්කම් පදලා මාක්ස් දාගත්තා. මේ ගමගේ කිසි තේරුමක් නැහැ. අපි මේ මහන්සි වෙනවා ලෙඩේ වතුරනවා. කොහොමද මේක අපිට මොන කොයාගන්නේ? මේ ගම පිටිම ලොක්ඩවුන් කරන්නේ. මේ අතර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පවතින මිලට වඩා ඉහළ මිල ගණන් ඔස්සේ බහන් අලෙවි කළ පිටකොටුව පරණ යොන් වීදියේ ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තා. චිකන් මිල පාලනය කරලා තියෙනවා. මේක 550ට වෙඩින් 800ට විකුණනවයි කියන්නේ වරද. මේක සඳහන් කළ මිල තියෙන්නේ 355යි. නමුත් මේගොල්ලෝ ඔන්ලයින් එකේ විකුණලා තියෙන්නේ 380යි. ට්‍රාන්ස්පෝර්ට් චාර්ජ් ගන්න. 125යි කීර සම්බා කන්ට්‍රෝල් ප්‍රයිස්. මෙතන විකුණන්නේ 160යි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදාළ වෙළඳසල් හිමියා මෙවැනි ප්‍රතිචාරයක් දැක්වුවා. දැන් ඔයගොල්ලෝ කවදාද මේ යන මේ ව්‍යාපාරේ මේක නවත්තන්නේ මේ I'm sorry I'm not responsible to answer your question.
කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට ලබා දීමට නියමිතව තිබූ රුපියල් 1000ක සහන මල්ලට අයත් පරිභෝජනයට නුසුදුසු ආහාර, අර්ථාපල් සහ ලුණු භූමි තෙල් යොදා විනාශ කිරීමට පියවර ගැනුණා. නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හෙට දිනේ සිට නැවතත් තොග සහ සිල්ලර වෙළඳාම් කටයුතු සඳහා විවෘත කිරීමට නියමිත බැවින් අද දිනේදී එම පරිශ්‍රය විෂ බීජහරණයට ලක් කෙරුණා. අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් කටුල සහ වේලි ආහාර ලබා දීමේ වැඩසටහනක් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතර බත්තනමුල්ල ජයවර්ධනගම නිවාස සංකීර්ණයේ වෙසෙන ජනතාවගේ මානසික අතතිය දුර්ලභ වෙනුවෙන් සංවිධානය කරන ප්‍රසංගයක් ඊයේ පැවැත්වුණේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් සහ තලංගම පොලිසිය ප්‍රධානත්වයෙන්. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මානසික ආතතිය දුරු කිරීම වෙනුවෙන් සංවිධානය කරන සුවවිරු ප්‍රණාම සංගීත වැඩසටහනක් කාවත්තු මුල්තෝහලේදී පැවැත්වුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,3798ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මෙවන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3කට ආසන්නයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ වෛරසයෙන් පූර්ණ සුවය ලැබුවන් නැවතත් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි. COVID-19 වෛරසයෙන් මේ වන විට දැඩි පීඩාවට ලක්ව සිටින ඇමරික එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් එරටින් නව ආසාදිතින් 35419ක් වාර්තා වුණා. නව පුද්ගල මරණ 2494ක් ගත වූ පැය 24 තුල වාර්තා වීමත් සමග ඇමරිකාවේ පුද්ගල මරණ සංඛ්‍යාව 54256ක් දක්වා ඉහළ ගියා. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට එරට සියලු ප්‍රාන්තයන්ට දැඩි සංචරණ සීමා පනවා තිබුණද ඇතැම් ප්‍රාන්තයන් එම සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග කැලිෆෝනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක වෙරළ තීරයන්හි ඇමරිකානුවන් වෛරස අවදානමද නොතකමින් විනෝද වන අයුරු විදේශ මාධ්‍යයන් මෙලෙස වාර්තා කළා. ඇමරිකාවේ වෛරස ව්‍යාප්තියේ අපකේන්ද්‍රය බවට පත්ව ඇති නිව්යෝක් ප්‍රාන්තයේ ඖෂධ සෙල්වලට COVID-19 පරීක්ෂාවන් සිදු කිරීමට නිව්යෝක් ප්‍රාන්ත රජය අවසර ලබා දී තිබෙනවා. අවස්ථාවන් රැසකදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශන හේතුවෙන් ලොව පුරා දැඩි අවධානයට ලක්ව සිටින ජනපති ට්‍රම්ප් දවල මන්දිරයේ පැවැත්වෙන දෛනික කොවිඩ් මර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාව අද විනාඩි 22කට සීමා කිරීමට පියවර ගත් අතර මාධ්‍යවේදීන් හට ප්‍රශ්න ඇසීමට අවසරය හිමි වූයේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරයා දවල මන්දිරයේදී කොවිඩ් මර්ධන සම්බන්ධයෙන් අවම වේලාවක් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මෙයවනවා. මේ අතර වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට නැවතත් වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොපවතින බවට විශ්වාස කිරීමට කිසිදු සාධකයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන් වන අතර ඒ පුද්ගල මරණ 813ක්. COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට දිනේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපා කලාපයේ නූතන වෛරස් කේන්ද්‍රස්ථානය බවට පත් ඇති ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේදී නව ආසාදිතයින් 3995 දෙනෙකු වාර්තා වුණා. සති 6කට ආසන්න කාලයක් වෛරස ව්‍යාප්තිය පාලනයට ස්පාඤ්ඤ අකර්මණ්‍ය කර තිබූ අතර වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් හට නිවෙස් වලින් බැහැරව පැයක කාලයක් ක්‍රීඩා කිරීමට ස්පාඤ්ඤ රජය අද අවසරය ලබා දුන්නා. ඒ දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීමේ අරමුණින්. මේ අතර අසල්වැසි ඉන්දියාවේ සමස්ත ආසාදිතින් ගණන 26283ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතින් 1836 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමගයි. ඉන්දියාව තුළ වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මෙය වනවා. නවදිල්ලි නුවර රෝහලක හෙදියක් කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණ වීමත් සමග එම රෝහල වසා දැමීමට ඉන්දිය පාලන අධිකාරිය පියවර ගත්තා. ඉන්දිය පාලන කාශ්මීරයේ ගැබිනිමවක්ද වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ මාන් කී බාත් ගුවන් විදුලි වැඩසටහන හරහා ජාතිය ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ ඇසට නොපෙනෙන වෛරසයකට එරෙහිව සටන් වදින ඉන්දිය ජාතිකයන් සියලු දෙනා හමුදා නිලධාරීන් වන බවත් මුව ආවරණ පැළඳීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයක් වන බවයි. COVID-19 වෛරස අවදානමද නොතකමින් සිකුරාදා යාඥාවන් සඳහා රැස් වී සිටින ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් මේ වෛරස ව්‍යාප්තිය ආරම්භ චීනයෙන් ගත වූ දින 10 තුල කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ. වූහන් නගරයේ සියලු රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින කොවිඩ් ආසාදිතයින්ද පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරසයෙන් දැඩි පීඩාවට පත්වීමෙන් පසු චීනය ආරම්භ කළ දෙවන විශාලතම මෙහෙයුම වන අඟහරු ගවේෂණ මෙහෙයුම සඳහා දුරස්ථ පාලන ඇන්ටනාව ස්ථාපනය කිරීම අද එරට ටියන්ජින්හි සිදු කෙරුණා. කොලොම්බියාවේ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් වෙත තවත් පිරිසක් දඬුවම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්ගේ සංසරණය වෙනවා. මේ අතර කුඩා දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීමට සහ COVID-19 සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීමට ඊයේ CNN ප්‍රවෘත්ති සේවයේ විකාශනය කළ වැඩසටහන ජාත්‍යන්තර මාධ්‍යයන් රැසකගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. From people but not our family. When will all of us go back to school? Why do some people get to go outside and I can't?
It's not fair. This is tough. This is a hard time right now for everybody. Why is the virus taking a long time to go away? Another important question that You know, the thing about this virus is be here for a while. මෙතර COVID-19 ගෝලීය වසංගත තත්ත්වයත් සමග ඉන්දියාවේ කොයිම්බතූර් හිසිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL1193 දරන විශේෂ ගුවන් යානයෙන්. දිවයිනට පැමිණි සිසුන් පිරිස ගුවන් තොටුපළේදී විස බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. රටට සහ ජනතාවට සෙත්පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඓතිහාසික කතරගම පුදබිමේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. කතරගම පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු බාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් එහිදී සිහිවටනයක්ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. කිරිවෙහෙර සෑරදුන් අභියස විශේෂ ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිවරයා කතරගම දේවාල භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදාගත්තේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයා කතරගම ශ්‍රී අභිනවාරාමේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණදෙස් හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කතරගම මහාදේවාලය ඇතුළු සෙසු දේවාල වෙතද ගොස් ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටද එක් වුණා. COVID-19 වසංගතයේ හමුවේ රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලීමක් කරනවා කොරෝනා වසංගතයෙන් විපතටපත් වුණු ජනතාවට ලබා දුන්නු රුපියල් 5000ට අමතරව අඩුම තරමින් තවත් රුපියල් 15000ක් හැම පවුලකටම ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන මසක් ජීවත් වීම උදෙසා. විශේෂයෙන්ම මේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග මේ මැතිවරණයකට කාලයක් නොවේ. ඒ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රමුඛ කොමසාරිස්තුමන්ලගේ මම ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මිනිස් ජීවිතවලට ප්‍රමුඛතාවය ලබා මලකඳන් උඩින් අපිට මැතිවරණය කරන්නට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ. මේක මැතිවරණයක් සඳහා තාම සුබදායි තත්ත්වය නෙමෙයි. ඒක ඕන කෙනෙක් පිළිගන්නවා. තමන්ගේ නායකින් තෝරාපත් කරගන්න අවශ්‍යයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්ද පොලට ගිහිල්ලා කතිරයක් ගහලා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දැමීම ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බලන්න පහුගිය කාලේ ජනතාවට ලබා දීපු අපි 5000 මුදල් ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක වුණා. ෆෝම් පුරවගත්තා. සමෘද්ධි නිලධාරීන් සංවර්ධන නිලධාරීන් මේ සිළු දෙනා ක්‍රියාත්මක වුණා. ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රුපියල් 5000ට සීමා වෙන්නේ නැතුව අඩු ගානේ රුපියල් 5000ක් සතියකට ලබා දෙන්න. අපේ රටට විශාල ආධාර ප්‍රමාණයක් ලෝක බැංකුවෙන් වෙනත් රටවල් වලින් ලැබිලා තියෙනවා. ඒ මුදල් ප්‍රමාණය ඉස්සල්ලාම මේ රටේ ජීවත් වෙන ජනතාවට සාධාරණයක් කරා. මහජන මුදල් රටට ලැබෙන ආධාර එක එක ගිණුම් වලට යන්න ඕනේ නැහැ. ඒව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට ඒවට කතා කරන්න ඉඩක් ඕනේ. එහෙනම් පාර්ලිමේන්තුව අරින්න ඕනේ. මේ ලැබිච්ච ආධාර වියදම් කරන විදිය සල්ලි වලට වෙන්නේ මොකද්ද කියලා පාර්ලිමේන්තුවේ තිබුණා හොයා බලන්න පුළුවන් කියලා මේ නැත්තම් මේ සල්ලි හොරකම් කරන්න පුළුවන් කියලා කියන කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද හේතුව මහ බැංකුව මංකොල්ල ගෑවේ ඔය කියන පරණ පාර්ලිමේන්තුවේ තියෙද්දි. ඒ නිසා තමයි අපි කියන්නේ පරණ පාර්ලිමේන්තුව ඔය විදියටම පරණ තත්ත්වෙම තිබිච්චාවි. ඔය පාර්ලිමේන්තුව කිසිසේත්ම කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. එක පැත්තකින් කියනවා පාර්ලිමේන්තුව ඕනේ නැහැ කියලා. එහෙම කියනවා නම් අනිත් පැත්තෙන් අර්ථකථන දෙන්නේ බාරකාර ආණ්ඩුවත් ඕනේ නැහැ කියන එක. ඒ නිසා මේ කියන දේ කරුණාකර ඉතමට ආරක්ෂා වෙමු. මොකෝ අපිට මොනවා වුණා ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. පාර්ලිමේන්තුව විසුරුව හැල්ලා තියෙන කියලා මේ විසුරුව තේරෙන්නේ නැද්ද මන් දන්නේ. මේ පාර්ලිමේන්තුව රිංගලා ඒගොල්ලෝ නිකන් නෙමෙයි රිංග ගන්න හදන්නේ. ඔය තරුණ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට අපි දන්නවා මේ සැරේ පාර්ලිමේන්තුව එන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ පෙන්ෂන් එක නැති වෙනවා. තවත් මේ මාස දෙක තුනේ කොහම හරි ඔකට රිංග ගත්තා නම් පෙන්ෂන් එක හම්බෙයි කියලා තමයි බලන්නේ. මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේක මර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දුව ගන්න අලුතෙන් නීති හදලා දීලා හම් වෙන මුදල් ප්‍රමාණය විවිධභාවයකින් ක්‍රියාත්මක වෙනවද කියන එක ඒ බලන්න තියෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒක කරන්න තමයි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ. එහෙම නැත්නම් අපිට පඩිය ගන්නවත් පෙන්ෂන් හදා ගන්නවත් නෙමෙයි. නමුත් විපක්ෂය ඒකට දෙන තර්කය තාම බොළඳයි. ඉතින් ඔය කියන දේ පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් දුරකථනයෙන් එනවා පාර්ලිමේන්තුවට 80 ගණක් മന്ത്രിවරු. එතකොට දුරකථනයේ ඉඳලා අලියා ප්‍රවර්ධනය කිරීම අලියාගේ ඉඳලා දුරකථන ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතිය අනුව වැරදි. ඒ හින්දා මම නම් කියන්නේ මේ වෙලාවේ ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් ජනාධිපතිතුමා මැතිවරණ නීති කැඩුවා වෙනවා.
අද හාට්ටොක් විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතාගෙන්. ජනාධිපතිවරයා ඡන්දේ 25 වෙනිදාත් බිනව පාර්ලිමේන්තුව කැඳවන එක නෛමාසික කරන්නත් යෝජනා කළා. ඒ දිනයට පරිබාහිරව ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්වරයා දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැන් විපක්ෂේ නගින ප්‍රධාන තර්කය තමයි ජනාධිපතිවරයාගේ කතාව බල රහිතයි. දැන් ඔයි කියන්නේ කොමිෂන් සභාවේ යම් ක්‍රියාවකින් ජනාධිපතිගේ ක්‍රියාවක් අනීතික කරනවායි කියන කතාවනේ. යම් කිසි කෙනෙක්ගේ ක්‍රියාවක් නීත්‍යානුකූලද අනීතිකද කියලා තීරණය වෙන්නේ ඒ පුද්ගලයා ඒ ක්‍රියාව කරන අවස්ථාවේදී පවතින නීතිය යටතේ එය මේ නීතියට අනුකූලද අනනුකූලද කියන එක මත. එතකොට 75 ආවගන්තියේ තියෙන සියලු කරුණු ජනාධිපතිවරයා සම්පූර්ණ කරලා තියෙනවා. ඒවගන්තියේ තියෙනවා අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන්පසුව කරන ප්‍රකාශයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේය. එහෙත් පසුව කරන ප්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප්‍රකාශනයේ දිනේ සිට මාස 3කට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ කියලා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ මාස 3කට එහැංගිය දිනයක් නේද? ওই මැතිවරණ දිනය වෙනස් කරන්න පුළුවන් මැතිවරණ නීතියට. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෑනේ මැතිවරණ නීතිය වෙනස් කරන ප්‍රතිපාදනයක්. මැතිවරණ නීතියේ යටතේ තමයි අලුත් දිනයක් දුන්නේ. ඒ නීතියේ සඳහන් වෙන්නේ මාස 3ක් ඇතුළත දිනයක් නියම කරන්න ඕනේ කියලා. විපක්ෂ නගන තර්කයක් තමයි දැන් මේක හදිසි අවස්ථාවක් නිසා ඇයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ? නීති වලින් වසංගත පාලනය කරන්න බෑනේ. සුමන්දිරන් මහත්මයාට කියන්න තියෙන්නේ දැන් මේ වසංගතේ මීට ඉක්මනින් හොඳ කරගන්න පුළුවන් මෙන්න මේ වගන්තිය දැන් කියන්නකෝ. මේ සුමන්දිරන් කියන දේශපාලඥයා තමයි ඔය කතා කරන්නේ. සුමන්දිරන් කියන ජනාධිපති නීතිඥතුමා නෙමෙයි. නොවැම්බර් 8 වෙනිදා ඔබතුමාට මතක ඇති මෛත්‍රී පරිසිරිසේන මහත්මයාගේ ඒ වෙලාවෙත් ওই නීති තර්ක ගෙනාව සුමන්දිරන් මහත්මයා. එතුමල්ලා ඒ පැත්තට කතා කළා ඔබතුමල්ලා අනිත් පැත්තට කතා කළා. හැබැයි අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ සුමන්දිරන් මහත්මයා ගෙනාවු තර්කය. දැන් තියෙන ওই නීති තර්කයටත් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මොකද වෙන්නේ ඊට පස්සේ? ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා කියේද මම දන්නේ නැහැ. මම අදටත් විශ්වාස කරනවා. ඒ අර්ථ නිරූපණය නීති ප්‍රකාරව තරම් නිවැරදි නෑ කියලා මගේ මතයට අනුව. බැරි වෙලාවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳෙව්වොත් මේ නාම යෝජනා වලට මොකද වෙන්නේ? දැන් නාම යෝජනා බාරගත්තේ මුදට විස කරන්නද කියන්නේ? මම නාම යෝජනා බාරගෙන තියෙන්නේ. දීපු නොමිනේෂන් එක කැන්සල් වෙනවා කියලා කොහෙද තියෙන්නේ? එහෙම එකක් නෑනේ.